වේලාව උදෑසන 6යි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය මොහන් පෙරේරා, ප්‍රකාශය TDKA ජයන්ත. මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම සම්බන්ධයෙන් වාර්තාවක් දෙන්නයි විශේෂ ඇමතිගෙන් නිලධාරීන්ට උපදෙස්. කාබනික පොහොර ප්‍රතිපත්තියට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහාය. සයිනෝෆාම් පළමු මාත්‍රාව දසලක්ෂයකට වැඩි පිරිසකට ලබා දී අවසන්. තවත් එන්නත් දසලක්ෂයක් අද දෙවෙනට. ගෙවුණු දින කිහිපයේදී කොවිඩ් මරණ 54ක්. සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන අය වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගත හැකි බව පොලිසිය කියයි. ප්‍රාදේශීය ලේකම් කොට්ටාස මට්ටමින් කර්මාන්ත ආරම්භීමේ වැඩපිළිවෙලක්. කෑගල්ල දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු සඳහා රුපියල් මිලියන 5000ක්. අගෝස්තු සිට දෙසැම්බර් දක්වා ඉන්දියාවේ කෝටි 44කට කොවිඩ් එන්නත. ශ්‍රී ලංකා පාපන්දු පිළ අද දකුණු කොරියාව සමග තරගයකට. ඔලිම්පික් ක්‍රීඩා උළෙලට තවත් දින 44යි. මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම යලි සමාලෝචනය කර ඒ පිළිබඳ පරිසර විද්‍යාත්මක ඇගයීම් වාර්තාවක් වහා ඉදිරිපත් කරන්නයි ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා නිලධාරීන්ට උපදෙස් දෙයි. අධිවේගී මාර්ග ඉදිකිරීම හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කය ජලයෙන් යට වූ බවට ජනතාව මතු කරන චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීමේ සාකච්ඡාවක් ඊයේ කොළඹදී පැවැත්වින. එහිදී ඇමතිවරයා මෙම නියෝගය කළේය. දිස්ත්‍රික්කයේ ගංවතුර තත්ත්වයට හේතු කරුණු විමර්ශනය කර වාර්තාවක් සැකසීම සඳහා ඒකාබද්ධ කමිටුවක් පත් කෙරින. ගම්පහ දිස්ත්‍රික් ලේකම්වරයා එහි ප්‍රධානියාය. දින 4ක් ඇතුළත මෙම වාර්තාව ඇමතිවරයාට ලබා දිය යුතුය. මධ්‍යම අධිවේගී මාර්ග ඉදිකිරීමේදී සකස් කර ඇති නියාමන මාර්ග හා සේවා සැපයුම් මාර්ග නිසි සැලැස්මකට ඉදි නොකිරීම, ඊට දාල ජලය බැස යාමේ කාණු පද්ධතිය නිසි පරිදි ඉදි නොකිරීම මෙම ජල කැලීමට හේතුවක් වූ බව එම සාකච්ඡාවට එක් වූ මැති ඇමතුරු පෙන්වා දුන්හ. යහපාලන රජය සමයේ මෙම ඉදිකිරීම සිදු කෙරින. ජනතාව පීඩාවට පත්වන ආකාරයට අධිවේගී මාර්ග ඉදිකිරීම හෝ වෙනත් සංවර්ධන කටයුතු සිදු කිරීමෙන් පළක් නොවන බව ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මෙහිදී කීවේය. රාජ්‍ය අමාත්‍ය නිමල් ලංසා මහතා පැවසුවේ ඉදිරි සතියේදී తాවකාලිකව ඉදි කර ඇති මාර්ග සහ කාණු පද්ධතිය නිවැරදිව සකස් කරන බවයි. වත්තල ජාල ප්‍රදේශ ජලයෙන් යට වූයේ වගුරු බිම් ගොඩ කර අනවසර ඉදිකිරීම සිදු කිරීමයි. එම අනවසර ඉදිකිරීම සියල්ල කඩා ඉවත් කිරීමට තීරණය කර තිබේ. ජායලෑල මාර්ගයේ ඉදිකිරීමේදී වර්ෂාපතනයත් සමග ලැබෙන වැඩි ජලය මුතුරාජවැල වගුරු බිමට ගලා යන අයුරින් සකස් කර තිබින. දැන් එම මාර්ග සියල්ල අවහිර වී තිබේ. ඇතැම් ඉඩම්වලට ව්‍යාජ ඔප්පු සකසා ඉදිකිරීම සිදු කර තිබේ. එවැනි ඉඩම් සියල්ල රජයට පවරා ගන්න බවද ඔහු කීවේය. රජයේ කාබනික පොහොර ප්‍රතිපත්තියට තමන් සහාය පළ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. රසායනික පොහොර මගින් මෙරට ගොවිතැන් කටයුතු ආරම්භුනේ 1960 දශකයේදී. ආහාර හිඟවීම හා සංචිතය පාත්තාගෙන යාමට රසායනික පොහොර භාවිත කළ යුතුයයි එකල ප්‍රකාශ විය. දැන් එමගින් බෝ නොවන රෝග වැඩිවීම ප්‍රවණතාවක් ඇතැයි වෛද්‍යවරු කියති. කාබනික නුවර පොහොර භාවිතයෙන් අහිතකර ප්‍රතිඵල රැසක් රටට ලැබී ඇතැයි එම සංගමය පෙන්වා දෙයි. කාබනික පොහොර ජනප්‍රිය කිරීමේ ජනහිතකාමී වැඩපිළිවෙල දේශපාලනීකරණය නොකර ඒ සඳහා සහයෝගය ලබා දෙන්නයි ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා විපක්ෂයෙන් ඉල්ලීමක් කළේය. සමස්ත ජනතාවගේ යහපත උදෙසා මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කෙරේ. ඒ දෙස දේශපාලනයෙන් නොබලා අවශ්‍ය සහයෝගය ලබා දිය යුතුය. මේ අතර කෘෂි රසායන තහනම් කිරීමෙන් ශ්‍රී ලංකාව අනාගතයේදී ලෝකයේ සුවිශේෂී රටක් බවට පත්වනු ඇතැයි ජාත්‍යන්තර පරිසරවේදිනියක් වන මහාචාර්ය වන්දනා ශිවා මහත්මිය පැවසුවාය. ලෝක ආහාර වෙළඳ තුළද සුවිශේෂී ස්ථානයක් හිමිවනු ඇත. දිවෙන පුරා කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත් වැඩසටහන දැන් සාර්ථකව ක්‍රියාත්මකව පවතී. ඊයේ වන විට සයිනෝෆාම් පළමු මාත්‍රාව ලබාගත් පිරිස දසලක්ෂ 33000 ඉක්මවා තිබින. ඊයේ මෙන්නත 43000කට වැඩි පිරිසකට එන්නත් කෙරින. කොවිෂීල්ඩ් පළමු මාත්‍රාව 9,25,000කට වැඩි පිරිසකට ලබා දී ඇති අතර ස්පුට්නික් V පළමු මාත්‍රාව ලබාගත් සංඛ්‍යාව 65000කට ආසන්නය. මේ අතර සයිනෝෆාම් දෙවන මාත්‍රාව ලබා දීමද ඊයේ ආරම්භුණි. ඒ අනුව 166 දෙනෙකුට එය ලබා දී තිබේ. කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව ලබාගත් පිරිස 3,54,000කට ආසන්නය. තවත් සයිනෝෆාම් එන්නත් ලක්ෂ 10ක් අද පෙරවරුවේ දිවෙන්ට ලැබීමට නියමිතය.
තවත් කොවිඩ් මරණ 54ක් වාර්තා වෙයි. ඉන් 39ක් වාර්තා වන්නේ ඉකුත් 2 වෙනිදා සිට 7 වෙනිදා තෙක්ය. ඉතිරි 15 මැයි මාස 10 වෙනිදා සිට මැයි 31 වෙනිදා දක්වා වාර්තා වී තිබේ. ඊයේ කොවිඩ් මරණ වාර්තා වී නොමැත. මේ අනුව සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 1843ක් දක්වා ඉහළ යයි. ඊයේ වාර්තා වූ මියගිය අයගෙන් 32 දෙනෙක් පිරිමි අය වෙති. ඉන් වැඩි පිරිසක් මියගොස් ඇත්තේ අවුරුදු 70වත් 79ත් අතර වයස් කාණ්ඩයේය. 6 දෙනෙකු නිවසේදී මියගොස් තිබේ. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. මහජන බැංකුවේ People's Pay මොබයිල් පේමන්ට් ඇප් එකෙන් ලංකා QR කෝඩ් එක ස්කෑන් කර ගෙවීම් කරන්න. පවතින වසංගත තත්ත්වය හමුවේ වුවත් කෑගල්ල දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක බව දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතා පවසයි. එම සංවර්ධන කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 5000ක් වෙන් කර ඇත. සපිරිගමක් වැඩසටහනට රුපියල් මිලියන 369ක් වැය කෙරේ. ඊට ඇතුළත් ව්‍යාපෘති සංඛ්‍යාව 256කි. ඒවායේද වැඩ අවසන් කර ඇත. නිෂ්පාදන ගම්මාන සඳහා රුපියල් මිලියන 5ක් වියදම් කර තිබේ. සමෘද්ධි නිෂ්පාදන ගම්මාන 20ක් සඳහා අනුමැතිය ලැබී ඇත. ඒ සඳහාද රුපියල් මිලියන 200ක ප්‍රතිපාදන ලැබී ඇතැයි ඔහු කියයි. ග්‍රාමීය ක්‍රීඩාංගන සංවර්ධනයට රුපියල් මිලියන 32ක් වැය කෙරේ. එම සංවර්ධන කටයුතුද දැන් ක්‍රියාත්මකයි. වාරි සෞභාග්‍ය වැඩසටහන යටතේ ව්‍යාපෘති 5ක් ආරම්භ කර ඇත. ඒ වෙනුවෙන් වැය කරන මුදල රුපියල් මිලියන 13කි. දැරණියගල පැවති ගම සමග පිළිසඳරක් වැඩසටහනේ ප්‍රතිඵලයක් ලෙස වතු නිවාස 172ක් ඉදිකිරීමට ක්‍රියා කෙරින. මාර්ග ව්‍යාපෘති 165ක්, ජල ව්‍යාපෘති 40ක්, අධ්‍යාපන ව්‍යාපෘති 73ක් මේ වන විට ආරම්භ කර ඇත. තවදුරටත් අදහස් දක්වන දිස්ත්‍රික් ලේකම්වරයා. මේ සියලුම ව්‍යාපෘති වල වටිනාකම මිලියන 5000කට ආසන්නයි. ඉතින් මේ වර්ගයේ ඉතිරි කාලය තුල අපිට ගාමී මාර්ගය තුල ඒ වැඩසටහන අවසන් කරන්න හැකියාව ලැබෙනවා. ඒ වගේම විමර්ශක අයවැය වැඩසටහන යටතේ අපිට ව්‍යාපෘති 259ක් සඳහා මේකට අනුමැතිය ලැබිලා තියෙනවා මිලියන 31ක. ඒ වගේ ප්‍රාදේශිකම් වරුවෙත යොමු කරලා තිබෙනවා. ඉතින් අනුව කොරෝනා තත්ත්වයක් තුල වුණත් අපි සික්කේ සංවර්ධනයට තරම් අඩාල කරගන්න නැතුව අපේ ප්‍රාදේශිකම් වරු ඒ වගේම අනිකුත් ප්‍රදේශීය සියලුම නිලධාරීන්ගේ දායකත්වයෙන් මේ කටයුතු බාධාකින් තොරව කරගෙන යනවා කියන්න පුළුවන්. රජයේ පාසල්වල ලබන වසරේ පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම සඳහා අවශ්‍ය ඡන්ද හිමි නාම ලේඛනවල තොරතුරු ග්‍රාමීය නිලධාරීවරයාගෙන් ලබාගත හැකිය. ඊට අමතරව මෙතන කොමිසම් සභාවේ www.elections.gov.lk වෙබ් අඩවියෙන්ද එම තොරතුරු ලබාගත හැකි බව මැතිවරණ කොමිසම සඳහන් කරයි. 2016 ඊට 2020 දක්වා ඡන්ද හිමි නාම ලේඛනවල තොරතුරු එලෙස ලබාගත් පසු ඒවා ග්‍රාමීය නිලධාරී හෝ වෙනත් නිලධාරියෙකුගේ සහතික කිරීම අවශ්‍ය නොවේ. කොළඹ දිස්ත්‍රික්කයේ ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි. මේ මාසයේ පළමු සතියේදී ඩෙංගු රෝගීන් 88 දෙනෙකු හඳුනාගෙන ඇත. වසරේ ගත වූ කාලයේදී වාර්තා වූ සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 7900කට ආසන්නය. ඉන් වැඩිම පිරිසක් වාර්තා වන්නේ අප්‍රේල් මාසයේදී. එම සංඛ්‍යාව 1860කි. අද අලියම වේල්ල වීදියේ පොලිස් ස්ථානය අසල සිව්මහල් ගොඩනැගිල්ලක ඇති වූ ගින්න දැන් සම්පූර්ණයෙන් මැඩපවත්වා ඇතැයි ගිනි නිවන හමුදාව පවසයි. ගින්න කෙසේ ඇති වේදැයි විමර්ශනය කිරීමට දැන් කටයුතු ද ඇත. මොබයිල් ෆෝන් තියෙන මේ කාලේ කවුරුත් මෙහෙම වෙලා බලන්නේ නෑ නේද? ඉතින් ඇයි People's Pay app එක තියෙන මේ කාලේ කෑෂ් වලින් ගෙවන්නේ? මහජන බැංකුවේ People's Pay මොබයිල් පේමන්ට් ඇප් එකෙන් ලංකා QR කෝඩ් එක ස්කෑන් කර ගෙවීම් කරන්න. ප්‍රමුඛ පුවත් ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේක. සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය තොරතුරු ඡායාරූප හා වීඩියෝ දර්ශන ප්‍රචාරය කරන තැනැත්තන් වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගැනීමට නීතිමය ප්‍රතිපාදන පවතින බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි. මෙවැනි ප්‍රචාර මගින් ජනතාව අතර අසමගිය සහ වෛරය ඇති කරේ. කොවිඩ් මර්ධන වැඩපිළිවෙලටද මෙවැනි ක්‍රියා බාධා සිදු කරන බැවින් අසත්‍ය ප්‍රචාර සිදු කරන්නන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලිසිය සඳහන් කරයි. මෙවැනි අසත්‍ය ප්‍රචාර නිසා ජනතාව නිරෝධායන රීතිවලට පටහැනිව ක්‍රියා කිරීමටද පෙළඹේ. ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට ගරු කරන අතර නිදහස් මාධ්‍ය භාවිතය මර්ධනය කිරීමට මෙමගින් කිසිසේත් අපේක්ෂා නොකරන බවද පොලිස් මූලස්ථානය සඳහන් කරයි. ප්‍රමුඛ පුවත් ඔබ වෙත ගෙන ආවේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේක. සත්‍ය හඬ අවධානය පිණිසයි.
සංචරණ සීමා හේතුවෙන් පීඩාවටපත් මඩකලපුව වාකරේ හා ඒ අවට ගම්මාන රැසක පදිංචි ආදිවාසී පවුල් සඳහා මඩකලපුව දිස්ත්‍රික් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය මගින් වේලි ආහාර ද්‍රව්‍ය සහිත සහනාධාර පාර්සල් ලබා දී තිබේ. ආහාර පාන නොමැති නිසා ඔහු දුෂ්කරතාවට පත්ව සිටියහ. ආදිවාසී නායක ඌරුවරිගේ වන්නියලැත්තෝ කළ ඉල්ලීමකට සාහනයක් ලෙස මේ ක්‍රියාත්මක කෙරින මඩකලපුව පනිච්චන්කේනි මාන්කේනි කොකුවිල් කිරුමින්චානේ කුචාන් ගල්කුළුම් සහ ප්‍රදේශවල තෝරාගත් ආදිවාසී පවුල් රැසකට මෙම ආහාර මළු ප්‍රදානය කෙරින. ලෝක ප්‍රවෘත්ති. ඉන්දියාවේ කොවිඩ් එන්නත් ලබා දෙන රාජ්‍ය ප්‍රසම්පාදන මධ්‍යස්ථානයේ කටයුතු අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පවරා ගත්තේය. ඒ සඳහා කෝවිෂීල්ඩ් සහ කොවැක්සින් එන්නත් මාත්‍රා කෝටි 44ක් දැන් ඇනුම් කර ඇත. අවුරුදු 18ට වැඩි සියලු දෙනාට එන්නත් ලබා දෙනු ඇත. මෙම එන්නත් කෝටි 44 අගෝස්තුවේ සිට දෙසැම්බර් දක්වා කාලය තුල ලබා දීමට එන්නත් නිෂ්පාදකයින් කැමැත්ත පළ කර තිබේ. මාසයකට වැඩි කාලයකට පසු ඉන්දියාවේ අඩුම දෛනික කොවිඩ් ආසාදිත සංඛ්‍යාව ඊයේ වාර්තා විය. එම සංඛ්‍යාව 88747කි. මීට පෙර දෛනික ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 4 දික්මවා තිබින. ඊයේ වාර්තා වූයේ මරණ 2100ක් පමණි. මේ වනවිට වැඩි ආසාදිතයින් සංඛ්‍යාවක් පෙන්නුම් කරන්නේ තමිල්නාඩු, කේරළ සහ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තවලිනි. ඉතියෝපියාව මේ වසරේ මුල් මාස 10දී රන් කැනීම් අංශයෙන් ඩොලර් මිලියන 500කට වැඩි ආදායමක් උපයාගෙන තිබේ. ඔවුන් මෙම කාලයේදී රත්රන් කිලෝ 6800කට ආසන්න ප්‍රමාණයක් අපනයනය කර ඇත. පතල් ශේෂ්ත්‍රයේ මගින් පුරවැසියන් 93000කට නව රැකියා අවස්ථාද නිර්මාණය කර තිබේ. ඉතියෝපියාව මේ වන විට රන් වෙළඳ මධ්‍යස්ථාන කිහිපයක් පිහිටුව ඇත. පතල් ශේෂ්ත්‍රයෙන් ලැබෙන ආදායම ඉහළ දැමීමටත් තහනම් පතල් වෙළඳාම අඩු කිරීමටත් එමගින් හැකියාව ලැබී තිබේ. අතීතයේදී ආර්ථික අතින් දුෂ්කරතාවට පත් වූ රටක් වූ ඉතියෝපියාව මේ වන විට විශාල ආර්ථික දියුණුවක් අත්කරගෙන සිටී. පිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. සමස්ත දිවයිනම ආවරණය වන පරිදි ප්‍රාදේශීය ලේකම් කොට්ටාස මට්ටමින් කර්මාන්ත ස්ථානගත කිරීම හා ව්‍යාපාර සංවර්ධනයකට ආයෝජන ප්‍රාර්ථනා අවස්ථා ප්‍රයෝජන කිරීමේ වැඩසටහනක් ආරම්භ කිරීමට රාජ්‍ය සූදානම් වේ. සංවර්ධනයේ ප්‍රාදේශීය අසමතුලිතතාව අවම කිරීම, ග්‍රාමීය සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ලබා ගැනීම හා ග්‍රාමීය ප්‍රදේශවල රැකියා උත්පාදනය සඳහා යොමු ව්‍යවසායකයන් දිරිගැන්වීම මෙහි අරමුණයි. මේ අර්ථයේ අවම වශයෙන් රුපියල් මිලියන 100ක් ආයෝජනය කරන හා රැකියා අවස්ථා 50ක් නිර්මාණය කරන ව්‍යාපාර වෙත විශේෂ පහසුකම් ලැබේ. ක්‍රීඩා පුවත්. වසර 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවයට සුදුසුකම් ලැබීමේ සහ වසර 2023 ආසියානු ඔලිම්පික් ක්‍රීඩාවලට සුදුසුකම් ලැබීමේ දෙවන වටේ එච් කාණ්ඩයේ තරගයක් අද දකුණු කොරියාවේ හොයන්ග්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්තේ. ශ්‍රී ලංකාව සහ දකුණු කොරියාව ඊට තරග වැදීමට නියමිතයි. ශ්‍රී ලංකාවේ වේලාවෙන් පස්වරු 4:30ට තරගය ආරම්භයි. අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලේ මැයි මාසයේ ක්‍රීඩකයා ලෙස නිර්දේශිත නම් අතරට දකමැදියා වන ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රමගේ නමද යෝජනා වී තිබේ. ඔහු සහභාගී වූ පළමු ටෙස්ට් තරගාවලියේදීම කඩලු 11ක් බිඳ එම මාසයේදී කඩලු 14ක් බිඳ පාකිස්තානයේ හසන් අලි සහ එක්දින තරගවලදී ලකුණු 237ක් රැස් කර බංග්ලාදේශයේ මුෂ්ෆිකර් රහම් ඇතුළු ක්‍රීඩකයින් මේ සඳහා නිර්දේශ වී ඇත. ජපානයේ ටෝකියෝ පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා උළෙලට තවත් ඇත්තේ දින 44ක් පමණි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ EMV තාක්ෂණය සහිත NSB ATM කාඩ් පත ජූනි 30 වෙනිදා දක්වා නොමිලේ. වැඩි විස්තර 0112 379 379 දුරකථන අංකයෙන් හෝ ළඟම ඇති ශාඛාවෙන් විමසන්න. කොළඹ සිට මොස්කව් දක්වා ඍජු ගුවන් ගමන් යලි ඉක්මනින් ආරම්භ කිරීමට සූදානම් වේ. ඒ වෙනුවෙන් විශේෂ උත්සවයක් ඉකුද්දා මොස්කව්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේදී පැවැත්වින. රුසියාවේ සිට මෙරටට පැමිණෙන සංචාරකයන්ගේ සංඛ්‍යාව ඉහළ නැංවීම සඳහා මෙම ගුවන් ගමන් වැදගත්ය. පළමුව සතියේට එක් ගුවන් ගමනක් සිදු කෙරේ. මේ රුසියානු වෙළඳපොළ පිවිසීම මෙන්ම ආර්ථික සංචාරක වෙළඳ සංස්කෘතික හා දේශපාලන අංශ කෙරෙහි ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපේ නැවත ගොඩ නැංවීමටද වැදගත් වනු ඇත. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ
දැන් වඩාත් සුරක්ෂිත අකණ්ඩ සේවයක් සපයමින් බැංකු කටයුතු තවත් පහසු කරන EMV තාක්ෂණය සහිත NSB ATM කාඩ් පත ජූනි 30 වෙනිදා දක්වා නොමිලේ. වඩාත් කාර්යක්ෂම NSB ඔන්ලයින් බැංකු සේවාවෙන් ඔබ කොතැනක සිටියත් නොමිලේම ඔබේ බැංකු කටයුතු එසැනින්. වැඩි විස්තර 0112 379 379 දුරකථන අංකයෙන් හෝ ළඟමැති ශාඛාවෙන් විමසන්න. කොන්දේසි අදාළ වේ. NSB ශ්‍රී ලංකාවේ සුරක්ෂිතම බැංකුව. ආර්ථික පුවත් ආවරණය යුතුයකම් වගකීම් එක්ක සල්ලි ඉතුරු කරන්න ලේසි නෑ. ඔබේ ස්ථාවර තැන්පතට ආකර්ෂණීය පොලියක් හා ආරක්ෂාවක් දෙන්න අපි පොරොන්දු වෙන්නේ ඒකයි. LOLC Finance ස්ථාවර තැන්පතු ඉතිරිය උතුරන්න. 2001 දෙසැම්බර් 13 වෙනි දින නීතිගත කරන ලද LOLC Finance PLC ICRA ලංකා ලිමිටඩ් වෙතින් SLA ස්ථාවර ශ්‍රේණිය ලබා ඇත. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය වෙතින් බලපත්‍රලාභී මුදල් සමාගමකි. මේ වසරේදී චීන ආර්ථිකය 8.5%කින් වර්ධනය වනු ඇතැයි ලෝක බැංකුව සඳහන් කරයි. එය මුලින් පුරෝකථනය කළ ආගයට වඩා 0.06ක වැඩිවීමකි. වසංගත තත්ත්වය ඉතා ඉක්මනින් පාලනය කිරීමට චීනයට හැකියාව ලැබුණි. ඉන්පසු ගෝලීය වෙළඳාමේ ශක්තිමත් ප්‍රකෘතියක් අත්කර ගැනීමට එරටට හැකිවිය. ලෝක බැංකුව අර්ධවාර්ෂික වාර්තාවට අනුව ගෝලීය ආර්ථිකය මේ වසරේදී 5.6කින් පුළුල්වනු ඇත. එය පෙර පුරෝකථනයට වඩා 1.5ක ඉහළ යාමකි. කෙසේවත් නැගීන වෙළඳපොළ සහ සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන්ගෙන් 3/2කට ලබන වසරතෙක් ඒක පුජ්‍යල ආදායම් පාඩු පියවා ගත නොහැක. වසංගතයේ හේතුවෙන්ම රටවල දරිද්‍රතාව සහ අසමානතාව වැඩි වී තිබේ. ඇමරිකාවේ ආර්ථික වර්ධනය මේ වසරේදී 6.8ක් වනු ඇතැයි පුරෝකථනය කෙරේ. ආර්ථික පුවත් ආවරණය අයියෝ ආද අප්පා මේ යන්නේ නෑනේ මේ ඔය වසන්තයි යන්නේ. ඇයි මල්ලි මොකද හදිස්සිය? නෑ අයියේ ඉතින් සල්ලි තමයි හදිස්සිය. ඇත්තද? හැබැයි සල්ලි හදිස්සි උනාට මල්ලි හදිස්සි වෙන්න එපා. ඕනම LOLC Finance ශාඛාවක ත්‍රිවිලර් එකේ පොත තියලා එවලේම සල්ලි ගන්න. LOLC Finance වීල් පොතට කෑෂ්. වීල් පොතට ඉවිලෙම කෑෂ් අතට. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන එන්නේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සුරැකීම. බස්නාහිර සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල මාතර නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඌව සහ නැගෙනහිර පළාත්වල රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. සබරගමුව පළාතෙත් ගාල්ල මාතර නුවරඑළිය සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලිමීටර් 75ක පමණ තද වැසි ඇතිවිය හැක. මධ්‍යම කඳුකරේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රිකෝණාමලය දිස්ත්‍රික්කවලත් සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 30-40ක් දක්වා වැඩි විය හැක. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන ආවේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සුරැකීම. මීළඟට දවසේ සටහන. නිපෝගී හා පළදායි පුරවැසියෙක් බිහි කිරීමට නම් රජය විසින් වසවිසෙන්තොර ආහාර වේලක් සඳහා ජනතාවට ඇති අයිතිය සහතික කළ යුතු බවට එදා ගෝඨාභය රාජපක්ෂ මහතා සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ සටහන් කළා. මෙරට බහුතර ජනතාවක් එය අනුමත කළා. විශිෂ්ට ජනවරමක්ද හිමි කර දුන්නා. දැන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කළ යුත්තේ එකින් එක එම කරුණු ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමයි. කාබනික පොර ව්‍යාපෘතියත් එවැන්නක්. ජනතාවගේ සහතිකය ලැබුණු වඩාත් ප්‍රශස්තම ලියවිල්ල වූ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ලංකාවේ කෘෂිකර්මාන්තය මුළුමනින්ම කාබනික පොහොර භාවිතයට යොමු කළ යුතු බවත් ඒ සඳහා කාබනික පොහොර නිෂ්පාදනය වේගවත් කළ යුතු බවත් එහි සඳහන් කර තිබෙනවා. එබැවින්ම ක්‍රියාවලිය ඕපපාතික වූවක් නොව ජනවරමක් ලැබුණු ක්‍රියාන්විතයක් බව හඳුනාගත හැකියි. දැන් රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර සටන ආරම්භ කර තිබේ. මේ එක්තරා යුද්ධයකි. ගෝඨාස්ව කෘතියේ එදා ආරක්ෂක ලේකම්වරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා යුද ජයග්‍රහණය සඳහා සියලු පාර්ශ්ව සමග සිදු කළ මානුෂීය ගනුදෙනුව මේ සඳහා
පූර්වාදර්ශයක් ලෙස ගත හැකි. අප විශ්වාස කරන්නේ මේ ගෝඨාසෝ දෙවෙනි මෙහෙයුම බවයි. රටක් සංවර්ධනය විය යුත්තේ නිරෝගිමත් ජාතියක් ඔසවා තබමින්. නමුත් දශක ගණනාවක අපේ සංවර්ධනාකෘතියේ එය සටහන් වූයේ පරස්පර විරෝධී ආකාරයටයි. රසායනික පොහොර ආනයනය සඳහා වැය කෙරෙන අසීමාන්තික ධනස්කන්ධය එක් පැත්තකින් මෙමගින් ඉතිරි කරගත හැකි වෙනවා. තවත් පැත්තකින් අපේ මහ පොළොවට වඩාත් ඇලුම් කරන කාබනික පොහොර භාවිතයෙන් ජනතාවට සිතක් සලසා දිය හැකියි. ඊයේ පාර්ලිමේන්තුවේදී කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කළේ දැන්ටමත් සමාගම් 20ක් කාබනික පොහොර ආනයනය කරන බවයි. කිසිවිටක රජය කාබනික පොහොර ආනයනය මත යැපෙන්නට සූදානම් නැහැ. රජයේ ඕනෑකම වී ඇත්තේ රට තුළ කාබනික පොහොර නිෂ්පාදනය කිරීමයි. සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඉලක්කගත ආර්ථික ක්‍රමවේදයක් තිබෙනවා. දැන් ඉලක්කය වන්නේ ණය නොවන විදේශ විනිමයයි. දේශීය නිෂ්පාදන ආර්ථිකයක් සවිබල ගැන්වීමයි. මේ සියල්ල සඳහා රජයට ජනතා හදගැස්ම මෙන්ම විපක්ෂයේ සහයෝගයද අත්‍යවශ්‍යයි. එම නිසා ජනතාවට ආදරය කරනවා නම් රසායනික පොහොර නොව කාබනික පොහොර සමග සිට ගැනීමට දැන් හොඳම කාලයයි. එය හැමෝගෙම යුතුයකමයි වගකීමයි. යලි සිරස්තල මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම සම්බන්ධයෙන් වාර්තාවක් දෙන්නයි විශේෂ ඇමතිගෙන් නිලධාරීන්ට උපදෙස්. කාබනික පොහොර ප්‍රතිපත්තියට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සහාය. සයිනෝෆාම් පළමු මාත්‍රාව දසලක්ෂයකට වැඩි පිරිසකට ලබා දී අවසන්. තවත් එන දසලක්ෂයක් අද දෙවෙනිට. ගෙවුණු දින කිහිපයේදී කොවිඩ් මරණ 54ක්. සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන අය වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගත හැකි බව පොලිසිය කියයි. ප්‍රාදේශීය ලේකම් කොටස මට්ටමින් කර්මාන්ත ආරම්භීමේ වැඩපිළිවෙලක්. කෑගල්ල දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු සඳහා රුපියල් මිලියන 5000ක්. අගෝස්තු සිට දෙසැම්බර් දක්වා ඉන්දියාවේ කෝටි 44කට කොවිඩ් එන්නත. ශ්‍රී ලංකා පාපන්දු පිළ අද දකුණු කොරියාව සමග තරගයකට. ඔලිම්පික් ක්‍රීඩා උළෙලට තවත් දින 44යි. අපගේ උදාසන ප්‍රවෘත්ති ප්‍රකාශමින් සමත්තයි. මෙම ප්‍රවෘත්ති ප්‍රකාශයට www.slbc.lk වෙබ් අඩවිය ඔස්සේද ඔබට සවන් දිය හැකියි. අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය දහවල් 12:45ට.